මගේ නම ජයනි හසේන්ද්‍රා. මම 2020 A-level exam එක කරේ. මගේ දිස්ත්‍රික් රැංක කාට මගේ විභාග අංකය 37.41යි 704. මම කරපු විෂයන් BC political සිංහල. political වලට මම පන්තියේ ජයලත් සර්ගේ ගොඩක් හොඳට උගන්වනවා. ගොඩක් පේපර්ස් කරා. අන්තිම මාස වලකොට හැමදාම වගේ පේපර් එකක් කරා. රිවිෂන් එකේ වුණත් අපිට කියලා දුන්නා එක්සෑම් එකේ පේපර් වලින් ප්‍රශ්න වලට කොහොමද ලියන්න ඕනේ කියලා. සර්ගේ කැපවීම නිසා තමයි මම අද මේ වගේ රිසල්ට් එකක් ගත්තේ. ගොඩක් සතුටුයි. රයිට් පුතාලා අද මාතෘකාව ලියුවා නේද? දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය. දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය. लेने अर्थे දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය වර්තමානයේ සම්පූර්ණයෙන්ම අනන්‍ය වී තිබෙන්නේ වර්තමානයේ සම්පූර්ණයෙන්ම අනන්‍ය වී තිබෙන්නේ මාක්ස්වාදී න්‍යාය හා ප්‍රවේශය සමගය. 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 19 වන සියවසේ යුරෝපයේ බිහි වූ චින්තනයක් වූ මාක්ස්වාදයේ දාර්ශනික ආර්ථික විද්‍යාත්මක දේශපාලන සහ සමාජ විද්‍යාත්මක පැතිකඩ තිබේ. අනුච්ඡේදයකින් දේශපාලන අර්ථශාස්ත්‍රය යන සංකල්පය දේශපාලන අර්ථශාස්ත්‍රය යන සංකල්පය මුලින්ම භාවිත වූයේ
මුලින්ම භාවිත වූයේ දහඅට වන සියවසේ යුරෝපයේ 18 වන සියවසේ යුරෝපීය 18 වන සියවසේ යුරෝපීය චින්තකයන් අතරය මෙකී අධ්‍යයන ප්‍රවේශය දේශපාලන විද්‍යාවේ අධ්‍යයනයන් සඳහා බහුලව භාවිත කරන බව පෙනේ. අලුත් ඡේදයක ලියමු. භාණ්ඩ නිෂ්පාදනය බඩු කියලා ලියන්න එපා ඈ. භාණ්ඩ නිෂ්පාදනය වෙළඳාම ජාතික ආදායම යන ආර්ථික ක්‍රියාවලිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමගද සම්බන්ධ වන ආකාරයත් ආර්ථික ක්‍රියාවලියට ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල බලපෑමත් අධ්‍යයනය කිරීම එහි මුල්කාලීන න්‍යාය පත්‍රය විය. මෙම චින්තකයින්ගේ චින්තනයේ ප්‍රධාන මතධාරීන් වූයේ පහලට ලියන්න. එක ඇඩම් ස්මිත් බෝඩ් එකේ තියෙනවා. එක ඇඩම් ස්මිත්, දෙක ඩේවිඩ් රිකාඩෝ. අඩෝ නෙවෙයි, ඩේවිඩ් රිකාඩෝ. ඇඩම් ස්මිත්, ඩේවිඩ් රිකාඩෝ. තුන ජෝන් ස්ටුවර්ට් මිල්. මිල්ක් නෙවෙයි ඈ, ජෝන් ස්ටුවර්ට් මිල්.
හතර තෝමස් මෙල්තස්. හතර තෝමස් මෙල්තස් යන අයයි. තෝමස් මෙල්තස් යන අයයි. අලුත් ඡේදයක ලියමු. රයිට් අලුත් ඡේදයක ලියමු. කාල් මාක්ස් වේගෙන් ලියන්න පුනේ. කාල් මාක්ස් දේශපාලන අර්ථශාස්ත්‍රය පිළිබඳ මෙම සාම්ප්‍රදායික වටහා ගැනීම වෙනස් කළේය. මෙම සාම්ප්‍රදායික වටහා ගැනීම වෙනස් කළේය. මෙම සාම්ප්‍රදායික වටහා ගැනීම වෙනස් කළේය. කාල් මාක්ස්ගේ විග්‍රහයේ දක්නට ලැබුණු නව සහ විශේෂ ලක්ෂණයක් වූයේ ආර්ථික ශේෂ්ත්‍රය ගැන ගැඹුරින් හදාරන අතරම 19 වන සියවසේ දේශපාලන අර්ථශාස්ත්‍රඥයන් නොකල ආකාරයේ න්‍යායික පද්ධතියක් දේශපාලන අර්ථශාස්ත්‍රඥයන් නොකල ආකාරයේ න්‍යායික පද්ධතියක් වේගවත් නිපුණේ න්‍යායික පද්ධතියක් ගොඩනැගීමයි. අලුත් ඡේදයකින් එම ප්‍රවේශය ඓතිහාසික භෞතිකවාදය යනුවෙන් හැඳින්වේ. ඓතිහාසික භෞතිකවාදය උද්දෘත කරගන්න පාඨ කරගන්න. එම ප්‍රවේශය ඓතිහාසික භෞතිකවාදය යනුවෙන් හැඳින්වේ. එම ප්‍රවේශය ඓතිහාසික භෞතිකවාදය යනුවෙන් හැඳින්වේ. එය මනුෂ්‍ය ඉතිහාසය
එය මනුෂ්‍ය ඉතිහාසය සමාජ ව්‍යුහය එය මනුෂ්‍ය ඉතිහාසය සමාජ ව්‍යුහය ආර්ථිකය එය මනුෂ්‍ය ඉතිහාසය සමාජ ව්‍යුහය ආර්ථිකය දේශපාලනය සහ චින්තනය යන මේවා සමස්තයක් ලෙස සලකා තීක්ෂණා සමස්තයක් ලෙස සලකා දේශපාලන සහ චින්තන යන මේවා සමස්තයක් ලෙස සලකා එම සමස්තයත් එහි එකිනෙක පැති සහ සමස්තය අතර ඇති සම්බන්ධතාත් අධ්‍යයනය කිරීම සඳහා යෝජනා වූ න්‍යායික හා විධික්‍රම ප්‍රවේශයකි සම්බන්ධතාත් අධ්‍යයනය කිරීම සඳහා යෝජනා වූ න්‍යායික හා විධික්‍රම ප්‍රවේශයකි මෙම ඓතිහාසික භෞතිකවාදී ප්‍රවේශයේ ප්‍රධාන න්‍යායික අංගෝපාංග කිහිපයකි ඒවා නම් රයිට් පාට ලියන්න ඕන එක අංක 1 මනුෂ්‍ය සමාජය අධ්‍යයනය කිරීමේදී අප ඒ සඳහා ප්‍රවිෂ්ඨ විය යුත්තේ මුළු සමාජයම සමස්තයක් ලෙස සලකාගෙනය
සමාජ සැකැස්ම යනු සමාජ සැකැස්ම යනු මෙම සමාජ සමස්තය මෙම සමාජ සමස්තය සමාජ සැකැස්ම කියන එකට යටින් ඉරි ගහ ගන්න ඕන. සමාජ සැකැස්ම යනු මෙම සමාජ සමස්තය හැඳින්වීමට යොදාගත් න්‍යායික සංකල්පයයි හැඳින්වීමට යොදාගත් න්‍යායික සංකල්පයයි න්‍යායික සංකල්පයයි අංක දෙක සමාජ සැකැස්මක් මූලික වශයෙන් සමාජ සැකැස්මක් මූලික වශයෙන් තල හෙවත් මට්ටම් දෙකකින් වේගවත් නිපුණේ තල හෙවත් මට්ටම් දෙකකින් සමන්විතය තල හෙවත් මට්ටම් දෙකකින් සමන්විතය ඒවා නම් right ඒ අර්ථය ලියන්න පහළට එක ආර්ථික පදනම එක ආර්ථික පදනම දෙක සමාජ දේශපාලන අංක දෙක සමාජ දේශපාලන සංස්කෘතික මතවාදී යන මේවායින් සමන්විත උපරි ව්‍යුහය ඒ කරුණු දෙක ඉවරයි යන මේවාය අපි දැන් කරුණු දෙකක් ඉවර කරලා දැන් තුන්වෙනි එක කියන්න ලෑස්ති. අර අනුකරුණ නෙවෙයි අනුකරුණ දෙක ඉවරයි. තුන්වෙනි එක අංක 3 සමාජ සැකැස්මේ උපරි ව්‍යුහයේ පරිවර්තන සහ වෙනස් වීම දෙව්මිලාගේ පරිවර්තන සහ වෙනස් වීම එකිනෙකින් ස්වාධීනව හුදෙකලාව සිදුවන වර්ධනයක්ම නොවේ. ඒ යටතේ ලියන්න right ඒ අර්ථය ලියමු. සමාජ සැකැස්මේ උපරි ව්‍යුහයේ එනම් සමාජ දේශපාලන සංස්කෘතික හා මතවාදී ශේෂ්ත්‍රවල
සංස්කෘතික හා මතවාදී ශේෂ්ත්‍රවල සිදුවන පරිවර්තන සහ වෙනස් වීම් සිදුවන පරිවර්තන සහ වෙනස් වීම් එකිනෙකින් ස්වාධීනව හුදෙකලාව සිදුවන වර්ධනම නොවේ. ඒවාට යම්කිසි ස්වාධීන පැවැත්මක් තිබිය හැකි වුවත් අවසාන විග්‍රහයේදී එම වෙනස්කම් සිදුවන්නේ ආර්ථික පදනමේ සිදුවන ක්‍රියාකාරීත්වයට සහ පරිවර්තනයන්ට ප්‍රතිචාර වශයෙන් සහ ඒවායේ ප්‍රකාශන ලෙසටය. රයිට්. අංක 4 ආර්ථික සමාජ සහ දේශපාලන පරිවර්තනයේ මූලික ගතිකත්වයක් වන්නේ ඕනෑම සමාජයක පවතින පන්ති අරගලයයි රයිට්. ඒ අර්ථය ලියන්න. එය වූ කලේ සමාජය එකිනෙකට පසමිතුරු අභිලාෂ ඇති පන්තිවලට බෙදීමේ ප්‍රතිඵලයකි.
මෙම බෙදීම සිදුවන්නේද මෙම බෙදීම සිදුවන්නේද මෙම බෙදීම සිදුවන්නේද ආර්ථික හේතුව අනුවය ආර්ථික හේතුව අනුවය සමාජයේ ආර්ථික සම්පත්වලට සමාජයේ ආර්ථික සම්පත්වලට හිමිකම තිබීම හෝ හිමිකම තිබීම හෝ නොතිබීමත් හිමිකම තිබීම හෝ නොතිබීමත් පන්ති විභේදනයේ පදනමයි කළු දෙව්මි පන්ති විභේදනයේ පදනමයි පන්ති අරගලය සිදුවන්නේ පන්ති අරගලය සිදුවන්නේ පන්ති අරගලය සිදුවන්නේ ආර්ථික බලය හිමි සහ ආර්ථික බලය හිමි සහ අහිමි පන්ති අතරය අහිමි පන්ති අතරය තොටික තියන්නේ අලුත් ඡේදයෙන් ලියන්න අලුත් ඡේදයෙන් මෙම මූලික මාක්ස්වාදී මෙම මූලික මාක්ස්වාදී න්‍යායික අදහස් න්‍යායික අදහස් පදනම් කරගෙන දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය දේශපාලන විද්‍යා විෂය ශාස්ත්‍රයට දේශපාලන විද්‍යා විෂය ශාස්ත්‍රයට පැමිණියේ විෂය ශාස්ත්‍රයට පැමිණියේ ආනුභවික හෙවත් ප්‍රත්‍යක්ෂ මූලවාදී ආනුභවික හෙවත් ප්‍රත්‍යක්ෂ මූලවාදී චර්යාවාදී දේශපාලන විද්‍යා ප්‍රවේශයට විකල්පයක් වශයෙනි චර්යාවාදී දේශපාලන විද්‍යා ප්‍රවේශයට විකල්පයක් වශයෙනි right විකල්පයක් වශයෙනි අලුත් ඡේදයකින් දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය අලුත් ඡේදයකින් අලුත් ඡේදයකින් දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය අවධාරණය කළ දේශපාලන විද්‍යාඥයන් ඉදිරිපත් කළ
විද්‍යාත්මක හෙවත් චර්යාවාදී විද්‍යාත්මක හෙවත් චර්යාවාදී දේශපාලන විද්‍යාව පිළිබඳ විවේචන කිහිපයකි. පාඩ ලියන්න. එක චර්යාවාදී දේශපාලන විද්‍යාව සැබවින්ම අධ්‍යයනය කරන්නේ දේශපාලනයේ ඇති නියම හරාත්මක තේමා නොව එහි මතුපිට ප්‍රකාශනයන්ය. අංක දෙක චර්යාවාදී දේශපාලන විද්‍යාව දේශපාලනික වශයෙන් ගතානුගතිකය අංක 3 එයින් සිදුවන්නේ සමාජයේ දේශපාලන ව්‍යුහයන් වෙනස් කිරීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම හෝ නොව ඒවා පවත්වාගෙන යාමය. එය පවත්නා අධිපති බලයට සේවය කරයි. සේවය කරයි.
එය පවත්නා අධිපති බලයට සේවය කරයි. ආදිය වේ. ආදිය වේ. ආදිය වේ. අලුත් ඡේදයෙන් ලියන්න. මාක්ස්වාදී ආභාසය ලැබූ මාක්ස්වාදී ආභාසය ලැබූ මාක්ස්වාදී ආභාසය ලැබූ දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශයේ දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශයේ ආභාසය ලැබූ ආභාසය ලැබූ ගොරෝසු සෞම්‍යා ආභාසය ලැබූ දේශපාලන චින්තකයන් ඉදිරිපත් කළ දේශපාලන චින්තකයන් ඉදිරිපත් කළ විකල්ප දේශපාලන විද්‍යා ප්‍රවේශයේ විකල්ප දේශපාලන විද්‍යා ප්‍රවේශයේ ලක්ෂණ සහ පැතිකඩ කිහිපයකි ලක්ෂණ සහ පැතිකඩ කිහිපයකි ලක්ෂණ සහ පැතිකඩ කිහිපයකි රයිට් පාළපාල ලියමු 1 පාළපාල ලියන 1 දේශපාලන ප්‍රපංචයක් अंक 1 දේශපාලන ප්‍රපංචයක් විග්‍රහ කිරීමේදී දේශපාලන ප්‍රපංචයක් විග්‍රහ කිරීමේදී එහි ඇති ආර්ථික හා සමාජ පන්ති මූලයන්ද එහි ඇති ආර්ථික හා සමාජ පන්ති මූලයන්ද හඳුනාගෙන එම සමස්තය ආශ්‍රිතව තම විග්‍රහය ගොඩනැගීම එම සමස්තය ආශ්‍රිතව තම විග්‍රහය ගොඩනැගීම රයිට් අංක 2 දේශපාලනය ආර්ථික හා සමාජ පන්ති යන සාධක වලින් තීරණය කරන බව පිළිගැනීම अंक 3 දේශපාලනයේ ඇති මූලික තේමාවන් ලෙස බලය ආධිපත්‍ය
ආධිපත්‍ය පන්ති විභේදනය බලය ආධිපත්‍ය පන්ති විභේදනය පන්ති ගැටුම රාජ්‍ය ආධිපත්‍ය විරෝධ සමාජ ප්‍රතිචාර යන මේවා සැලකීම ආධිපත්‍ය විරෝධ සමාජ ප්‍රතිචාර යන මේවා සැලකීම ආධිපත්‍ය විරෝධ සමාජ ප්‍රතිචාර යන මේවා සැලකීම අංක 4 දේශපාලන අධ්‍යයනය සමාජ දේශපාලන ආර්ථික මතවාදී ආදී ශේෂ්ත්‍රවල පවත්නා ආධිපත්‍යධාරී බලව්‍යුහයන් රැඩිකල් විවේචනයට පාත්‍ර කිරීම ඉලක්ක කර ගැනීම අංක 5 සමාජ දේශපාලන පරිවර්තනය සඳහා විචාරාත්මක දේශපාලන අධ්‍යයනය කැපවිය යුතුයයි විශ්වාස කිරීම දේශපාලන අධ්‍යයනය කැපවිය යුතුයයි විශ්වාස කිරීම ආදිය දැක්විය හැකිය අලුත් ඡේදයකින් ඉහත කරුණු වලින් පැහැදිලි වන්නේ
දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය විද්‍යාත්මක හෙවත් චර්යාවාදී ප්‍රවේශයට විද්‍යාත්මක හෙවත් චර්යාවාදී ප්‍රවේශයට කදිම විකල්පයක් ලෙස ඉදිරිපත් කර ඇති බවයි. කදිම විකල්පයක් ලෙස ඉදිරිපත් කර ඇති බවයි. කදිම විකල්පයක් ලෙස ඉදිරිපත් කර ඇති බවයි. මේ නිසා මෙය දේශපාලන විද්‍යාවේ අධ්‍යයනයන් සඳහා දේශපාලන විද්‍යාවේ අධ්‍යයනයන් සඳහා බෙහෙවින් වැදගත් වී තිබේ. බෙහෙවින් වැදගත් වී තිබේ. බෙහෙවින් වැදගත් වී තිබේ. මගේ නම ජනනි සුබෝධ්‍යා. මම 2020 අංගසූත්‍ර විභාගයේදී අලුත් සිලබස් එකකින් මුහුණ දුන්නා. මගේ දිස්ත්‍රික් රැංක් එක 40. මගේ විභාගාංක තමයි 37යි 42යි 331. මගේ විෂයන් තුන තමයි සිංහලයි BC පොලිටිකලුයි. එතනින් මම පොලිටිකල් විෂය සඳහා තෝරාගත්තේ ජයරත් ගුරුපියාණන්. මුලින්ම සර් තමයි ක්ලාස් ගියේ වෙනකොට ක්ලාස් ගියේ නෑ. අපේ ජයග්‍රහණය වෙනුවෙන් සර් මුලින්ම ගොඩාක් අපෙන් කළා. ඇත්තම දේශපාලන විද්‍යාව කියන්නේ විෂයකට පමණක් සීමා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක සමාජයත් එක්ක ලෝකෙත් එක්ක බද්ධ වෙච්ච දෙයක්. ඉතින් සර් අපිට හැම විටම ඉගැන්වන්නේ සමාජයත් එක්ක බද්ධ කරලා තමයි විෂය පවා. ඉතින් සර්ට හැකියාවක් තියෙනවා අමාරු විෂය ගන්නත් නම් සරල උදාහරණයක් මගින් අපිට පැහැදිලි කරලා දීලා ඒක හරියටම අවබෝධ කරගන්න. එහෙනම් වැඩි ආයාසයෙන් තොරව ඉතින් අපිට හොඳින් පාඩම් කරගෙන හැකියාව ලැබුණා. ඒ වගේම සර් අපිට නෝට් එකට මොනක් සීමා නොවි බහුවන ප්‍රශ්න පත්‍ර වගේම රචනා ප්‍රශ්න පත්‍රත් ගොඩක් කෙරෙව්වා. ඒක ඇත්තටම අපි විභාගයට ගොඩක් ලොකු පිටුවහලක් වුණා. සර් කවදාවත් අපිට ප්‍රශ්නයකට මේ කටපාඩම් කරලා උත්තරයන් පුරුදු කරලා නෑ. සර් නිතරම අපිට පුරුදු කරේ හිතලා කරන්න. කියන්නේ ප්‍රශ්නයක් දැක්කම කොහොමද ඒක හිතලා උත්තරයක් ගොඩනගා ගන්න කියලා තමයි අපි පුරුදු කරේ. ඉතින් සර් අපිට අමතර පන්ති දාලා ගොඩාක් විෂය කරුණු කියලා දුන්නා. පැය දෙකකට විතර ක්ලාස් එක සීමා කරලා කවදාවත් ඉගෙනුවේ නැහැ. ඉතින් සර් කරපු හැම උදාවකටම සර්ට ගොඩක් පිං. ඒ වගේම අපේ ආදරණීය ගුරුපියාණන්ට මම හදවතින් සුබ පතනවා. තවත් යහපත් දරුවන් සමාජගත කරමින් ඔවුන්ගේ සරසත් සිහින සබඳ දීමට සර්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. යාළුවනේ ලංකාපේ TV YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න, bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.